නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද මේ දහම් චින්තාව තුළින් පින්නතුල්ලාට අද කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතයට ඉතාම වැදගත් කර්මස්ථාන 4ක්. කර්මස්ථාන කියලා කියන්නේ භාවනා කරන්නට අරමුණු. පින්නතුනි, අපි හැම කෙනෙක්ම මේ දීර්ඝ සංසාරේ මේ අනවරාග්‍ර ගමන මේ විදිහට අපි හැමෝටම යන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ සිත් තුළ තියෙන මේ ඇලීම් ගැටීම් සහිත මහා කෙලෙස් මූලයන් නිසා. එහෙමනම් ඒ කෙලෙස් මර්ධනයට, කෙලෙස් ප්‍රහාණයට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් කර්මස්ථාන 4ක් තමයි අපි මේ දේශනාව තුළින් පින්නතුලට කියලා දෙන්නේ. මේ කර්මස්ථාන 4 අපේ ජීවිතයට ගලප ගත්තොත් අපට මේ ධර්මයේ තුලින් විශාල පිළිසරණක්, රැකවරණයක් ලැබෙනවාමයි. එහෙනම් අපට තියෙන ලොකුම ගැටලුව තමයි පින්නතුනි රාගය. නැත්තම් කාමය. කාමය කියන දේ නිසා තමයි අපි මේ දීර්ඝ 4 මේ විදිහට ඉපදී මෙරි මේ ගමන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමය නැති කිරීම සඳහා යෝගාවචරයේකට පුරුදු කරන්න සුදුසුම භාවනාව තමයි අසුබය. කර්මස්ථානයේ නම අසුබ වුණාට ප්‍රතිඵල නම් හරියම සුබයි. විශේෂයෙන් මේ අසුබ භාවනාව පිළිබඳව පින්නතුල්ලාට අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන. මේ බුද්ධ ශාසනය තුල වැඩිම දෙනෙක් මගඵල නිවන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ අසුබ කර්මස්ථානයේ දියුරු කිරීම තුල. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම අද දක්වාම කෙනෙක් පැවිදි කරනකොට පින්නතුනි මුලින්ම දෙන කර්මස්ථානය තමයි අසුබ කර්මස්ථානය. දැන් බලන්න පින්නතුල අහලා තියෙනවා බණ පොතේ ධර්මදේශනාවලදී කෙස් රවුල් ටික බානකොටම රහත් වුණා කියලා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ එහෙමනේ රහත් උනේ. පින්නතුනි නිකම්ම කෙස් රවුල් බානකොට රහත් වෙනව නෙවෙයි. ඒ රහත් වෙන්න හේතුව තමයි ඒ ආචාර්යයන් වහන්සේ මුලින්ම කෙස් රොදක් කපලා අතට දෙනවා. මේක පිළිකුල් වශයෙන් දකින්න කියලා. ඉතින් අර ප්‍රවෘජිතයා පැවිදි වෙන්න අපේක්ෂා කරන කෙනා අර කෙස් දිහා බලාගෙන මේ අසුබ කර්මස්ථානයේ වඩනවා. අසුබ කර්මස්ථානයේ වැඩිම තුල කෙස් රවුල් ටික බාලා ඉවර වෙනකොටම
සෞඛලෙතුන් නැසා මහා රහත් භාවයට පත් වෙනවා. ඊළඟට පින්නතුනි දැන් බලන්න ඒ ආචාර්යවරයා මුලින්ම සිවුරු පටිය කරට දාලා ඒ නවක පැවිද්දාට දෙන පළවෙනි කර්මස්ථානය තමයි මේ තච පංචක කර්මස්ථානය. ඔය පැවිදි පින්කමකට එහෙම ගිහිල්ලා තියෙනවා නම් පින්නතුලට ඒක දැක ගන්න පුළුවන්. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා මේ තච පංචක කර්මස්ථානය අනුලෝම ප්‍රතිලෝම ආචාර්යවරයා කියවනවා. අවුරුදු 2500කට වැඩි කාලයක් මේ විදිහට පින්නතුනි මේ කර්මස්ථානය බුද්ධ ශාසනය තුළ වැජබෙනවා. වැජබෙනවා කියලා මම පාවිච්චි කරේ කෙනෙක් පැවිදි කරනකොට ඉස්සෙල්ලාම දෙන කර්මස්ථානය තමයි මේ අසුබ කර්මස්ථානය. මේ අසුබ කර්මස්ථානය වඩන ආකාරය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සවිඥානික අසුබය, අනිත් අසුබය තමයි අවිඥානික අසුබය. සවිඥානික අසුබය කියලා කියන්නේ පණ ඇති දේවල්නේ. පින්නතුනි මේ කුණප කොටස් 32. 32න් අපට පේන්න තියෙන කෙස්, ලොම්, නිය, දත් ඊළඟට සම මේවා ඇත්තටම අපට ප්‍රිය නැද්ද? අපි මේවා සුබ හැටියටයි සලකන්නේ. අන්න ඒක තමයි මේ පුතත්ජන ලෝකයේ තියෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේකට සංඥා විපල්ලාසය කියලා. අපි වැරදි විදිහටයි හඳුනාගන්නේ. දැන් බලන්න අපට පේන්න තියෙන මේ කෙස් ටික. අපි කෙස් වලට සමහර වෙලාවට අහු වෙන්න පුළුවන්. ඒකනේ දැන් කෙස් දිගට තියන අයට කේශ කල්යාණ කියලා තෑගි භෝග පවා දෙනවනේ අවුරුදු උත්සවවලදී නේද? ඒ මොකද ඒක වැරදි විදිහට හඳුනා ගන්නවා. සුබ වශයෙන්. දත් ටික ලස්සන වුණාම මුතු කැට වගේ දත් කියලා දන්ත කල්යාණ කියලා තෑගි භෝග දෙනවා. සම වර්ණවත් වුණාම සම පැහැපත් වුණාම චවි කල්යාණ කියලා තෑගි භෝග දෙනවා. එතකොට මේ පුතත්ජන ලෝකයා මේක හඳුනා ගන්න විදිහ. ඒකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා. අපි හිතමු රූමත් කෙනෙකුගේ බඩ මැද්දෙන් පලනවා. බඩ මැද්දෙන් පලලා ඒ ඇතුලේ තියෙන කුඩා බැඩවල්, මහා බැඩවල්, ඒ වගේ මක්මාව, වකුගඩු, ඊළඟට පිත්තාශය, ඊළඟට ලේ අපවිත්‍ර දෑත් එක්ක මිශ්‍රව එළියට ගත්තොත් කවුරුත් ළඟවත් ඉඳීද? ළඟවත් ඉන්නේ නැහැ, හොඳටම බය වෙනවා. එහෙමනම් බලන්න අපි හැම කෙනෙක්ම අර උඩින් තියෙන දෙයට රැවටිලා ඉන්නවා. හොඳයි පින්නතුනි දැන් අපි රැවටෙන දෙයක්නේ කෙස් ටික. අපි මේ කෙස් ටික මේ විදිහට බෙදලා බැලුවොත් වන්න සංතාන ගන්ධේහි ආසයෝ කාසතෝ තතා. දැන් අපිට පුළුවන් මේ කෙස් ටික වර්ණ වශයෙන් බලන්න. වර්ණ වශයෙන් බලපුවාම කෙස්වල වර්ණය තමයි කාල වර්ණය, කළු පාට. සාමාන්‍යයෙන් කාල වර්ණය කියලා කියන්නේ තථාගත දේශනාව අනුව හොඳ වර්ණයක් නෙවෙයි. කාල වර්ණය. ඒකනේ ධම්මපදයේ සඳහන් වන්නේ කන්නහං ධම්මං විප්පහාය සුක්ඛම් භාවේත පඬිතු. බුදුරජාණන් වහන්සේ වදාරනවා කළු ධර්ම අයින් කරන්න සුදු ධර්ම එකතු කරගන්න. කළු ධර්ම කියන්නේ අකුසල ධර්ම වලට. සුදු ධර්ම කියලා කියන්නේ කුසල ධර්ම වලට. ඊළඟට පින්නතුනි මේ කෙස් හැමදාම මේ කාල වර්ණෙන් තියෙන්නේ නැහැ. මේක සුදු වෙනවා, තඹ වෙනවා, මලකඩ පාට ගහනවා. ඊළඟට පින්නතුනි මේක අමුතුම විදිහේ වර්ණයකට භාජනය වෙනවා. එහෙමනම් කෙස් වර්ණ වශයෙන් පිළිකුල් නැද්ද? පිළිකුල්. ඊළඟට මේ කෙස් ටික සටහන් වශයෙන් බැලුවොත් සටහන් වශයෙන්ුත් පිළිකුල්.
සටහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ අපි හිතමු අපි ගෙදරකට යනවා. ගෙදරකට ගියාම අපට දෙනවා ආසනයක්. මේ ආසනයේ කෙස් ගහක් දෙකක් තිබුණොත් මොකද වෙන්නේ? අපිට පිළිකුලක් හිතෙන්නේ නැද්ද? පිළිකුලක් ඒකාන්තයෙන් හිතෙනවා. අපිට ඉඳ ගන්න දීපු ආසනයේ කෙස් ගස් එහෙම තිබ්බොත් පිළිකුලක් හිතෙනවා. ඊළඟට අපිට පිළිකුලක් දැනෙනවා. දැන් බලන්න අපි හිතමු අපිට හම්බ වෙනවා කෑම පිගානක්. නැත්නම් සුබ් බඳුනක්. මේ සුබ් බඳුනේ තියෙන කෙස් ගහක්. දැන් අපි අර ප්‍රියයි කියලා අල්ලගෙන ඉන්න මේ කෙස් ගහක් සුබ් බඳුනේ තිබුණොත් අපිට අප්‍රියාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. සමහරු කෑ ගහලා කියනවා අනේ මේ බඳුනේ මේ කෑම එකේ කෙස් ගහක් තියෙනවා. මේ කෙස් ගහ මගේ බිරිඳගේ කෙස් ගහක් නේ. මගේ අම්මගේ කෙස් ගහක් නේ කියලා කරපුංච නැට්ටක් වගේ එක ලෙව කාලා පැත්තකට දානවාද? එහෙම දාන්නේ නැහැ. අන්න බලන්න සටහන් වශයෙන් මේක පිළිකුල්. එතකොට බලන්න මේක වර්ණ වශයෙන් පිළිකුල්, සටහන් වශයෙන් පිළිකුල්. ඊළඟට වන්න సంతාන ගන්ධේහි. දැන් මේ කෙස් සුවඳයිද? කෙස් ගඳයි. කෙස් ගඳින්දනේ හොදන්නේ. ඔය නොයෙක් කිමිකල් වර්ග දාලා, සබන් වර්ග දාලා, ෂැම්පූ දාලා මේක සෝදනවා. ඉතින් ඊට පස්සේ සබන් වල සුවඳයි එන්නේ. එහෙම නැතුව කෙස් සුවඳ නැහැ. දැන් බලන්න කෙස් ගහක් පිච්චුනහම කොච්චර ගඳයිද නේද? එහෙනම් මේක ගන්ධ වශයෙන්ුත් පිළිකුල්. ඊළඟට පින්නතුනේ පිහිටි තැන් වශයෙන්ුත් මේක පිළිකුල්. මහා සුපිරිසුදු තැනකද මේ කෙස් ටික තියෙන්නේ? හොඳ පිරිසුදු තැනකද මේ කෙස් ටික පිහිටලා තියෙන්නේ? නෑනේ. මේ හිස් කබල උඩ තවන් දැම්මා වගේ පැල කරා වගේ කෙස් ගස් ටික හැදිලා තියෙනවා. මොනවා උඩද හැදිලා තියෙන්නේ? හම උඩ, ලේ උඩ, තවත් අපවිත්‍ර දෑ උඩ තමයි මේ කෙස් ටික හැදිලා තියෙන්නේ. එහෙනම් පිහිටලා තියෙන තැනත් අපවිත්‍රයි. අපි උදාහරණයක් හැටියට කිව්වොත් කෙනෙක් පාරේ යනකොට හොඳට පලා හැදිච්ච තැනක් තියෙනවා. එයා ඉක්මනින් පලා ටිකක් අපි හිතමු කංකුන් ටිකක් කියලා. කංකුන් ටිකක් කඩා ගන්නවා ගෙදර පරිභෝජනෙට වෑංජනෙට. කඩා ගන්නකොට කෙනෙක් එතෙන්ට ඇවිල්ලා කියනවා අනේ ඔතන ඒවා කඩන්න එපා. මේ නගරේම වැසිකිලි ගෙනත් දාන්න මෙතෙන්ට කියනවා. එතකොට අර පලා ටික විසි කරන්නේ නැද්ද? විසි කරනවා. පලා හොඳ වුණාට වැඩක් නැහැ. ඒ තියෙන පරිසරය හොඳ නැහැ. අන්න ඒ වගේ මේ කෙස් ටික හොඳ වුණත් ඒක ඇති හොඳකුත් නැහැ. හොඳ වුණත් ඒක පිහිටලා තියෙන තැන එච්චර හොඳ තැනක් නෙවෙයි. ඊළඟට අවකාශ වශයෙන්ුත් එහෙමයි. එහෙමනම් මෙන්න මේ විදිහට කුණප කොටස් 32ම අපි දකින්න පුරුදු වුණොත් මේක එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. මෙන්න මේ කලකිරීමම අත්‍යවශ්‍යයි මේකට තියෙන බැඳීම අතහරින්න. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ නම අසුබ වුණාට මේ භාවනාවේ ප්‍රතිඵල ඊටාම සුබයි. ඒ නිසා මේක ගිහි පින්නතුල්ලාට වඩන්න හොඳ නෑ කියලා කොතනවත් සඳහන් වෙලා නෑ. ගිහි අයටත් ඊටාම හොඳ භාවනාවක් තමයි මේ අසුබ කර්මස්ථානය. තථාගතයන් වහන්සේ වදාළේ හරියට උපමාවකින් උන්වහන්සේ වදාරනවා දහාන්‍ය වර්ග රාශියක්. ඒ කියන්නේ වී, මුං, උඳු, තල ඔය තවත් අබ නොයෙක් විදිහේ ධාන්‍ය වර්ග කවලම් කරලා මල්ලකට දාලා ගැට ගහලා තියෙනවා. ඥානවන්ත මිනිස්සෙක් මේක ගලවලා මුන් ටික වෙන් කරනවා, වී ටික වෙන් කරනවා, ඊළඟට උඳු ටික වෙන් කරනවා, තල ටික වෙන් කරනවා. අන්න ඒ වගේ මේ ශරීර කූඩුව දිහා බලලා මම කියලා ගන්න නැතුව ධාන්‍ය කියලා ගත්තේ නෑ වගේ. අරක වෙන් කරා වගේ කෙස් ටික වෙන් කරනවා, ලොම් ටික වෙන් කරනවා, දත් ටික වෙන් කරනවා, සම ටික වෙන් කරනවා, ලේ ටික, සැරව, ඊළඟට කෙල, සොටු, වකුගඩු, ඇට මිදුළු,
ඊළඟට මහ බඩවැල් කුඩා බඩවැල් අක්මාව මේවා වෙන් කරලා ගත්තාම අර මම කියන සංඥාව නැති වෙලා යනවා. එහෙනම් මේකට තියෙන අර රාගය බැඳීම ඇල්ම අඩු වෙලා යනවා. එහෙමනම් පින්නතුනි ඔන්න සවිඥානික වශයෙන් මේ අසුබේ වඩන විදිහ. ඊළඟට අපි මතක් කළා අවිඥානික හැටියටත් මේ අසුබේ පුරුදු කරන්න පුළුවන්. අවිඥානික කියලා කියන්නේ ඉතින් පණ නැහැ කියන එකනේ. ඒ කියන්නේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන අසුබේ වඩන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන අසුබේ වඩන්න එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් බොහෝම පහසුයි. අද කාලේ ඒකට ලැබෙන අවස්ථාව අඩුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ මංගල උත්සව තිබුණාට අවමංගල උත්සව තිබුණේ නැහනේ. කෙනෙක් මරුණාම ඔහේ කැලේට ගිහින් දානවා. කැලේට ගිහින් දැම්මහම මොන ටික දවසක් යනකොට කුණු වෙනවා. භික්ෂුන් වහන්සේලා ඔක දිහා බලාගෙන අසුබේ වඩනවා. පින්නතුල අහලා තියෙනවා දස අසුබ. උඩ්ඩුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක ඔය ආදි වශයෙන්. නමුත් දැන් අද කාලේට අපි මේක කොහොමද ගලපගන්නේ? අද අපට පුළුවන් මේ කර්මස්ථානය දියුණු කරන්ඩ පින්නතුනේ මේකේ අවසානයේ සඳහන් අට්ටික සංඥාව අරමුණු කරලා. දැන් අපේ මේ ශරීර කූඩුවේ අන්තිම කුණප කොටස නෙමේ සොහොන්කොත වගේ තියෙන මේ ඇටසැකිල්ල. මේ ඇටසැකිල්ල තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙනම් ඇටසැකිල්ල අරමුණු කරගෙන අපිට භාවනා කරන්න පුළුවන්. දැන් පින්නතුලා දැකලා ඇති ওই පැරණි ආරණ්‍ය සේනාසනවල ඇටසැකිලි තියෙනවා. මේ ඇටසැකිලි තියෙන නිකම් ප්‍රදර්ශනයට නෙවෙයි. මේවා දිහා බලාගෙන මේ අට්ටික සංඥාව පුරුදු කරන්න. දැන් බලන්න අද අපට මේ අට්ටික සංඥාව වඩන්න බෙහෙම පුළුවන්. අන්තර්ජාලයෙන් අපට පුළුවන් ඕනනම් අඩි 2-3ක පින්තූරයක් අරගෙන ඒක ටිකක් ලොකු කරලා අඩි 2-3ක් තිබ්බොත් හොඳයි. අපි භාවනා කරන තැන ඉස්සරහා බිත්තියේ ඒක අලව ගන්නවා. ඇටසැකිල්ල. අලවගෙන ඒක දිහා ඇස් අරගෙන හොඳට බලනවා. මේ භාවනාව ඇස් වහගෙන කරන භාවනාවක් නෙවෙයි. ඇස් දෙක අරගෙන ඇටසැකිල්ල දිහා බලාගෙන අට්ටි 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 කියලා මෙනෙහි කරනවා. කටින් කියන්න හිතින් හිතනවා. ඉතින් මේ විදිහට භාවනා කරනවා ඒකට කියන පරිකර්ම නිමිත්ත කියලා. ඒ භාවනාව කාලයක් එහෙම කරගෙන යනකොට Tamanට දැනෙනවා දැන් මේ කර්මස්ථානයේ හිතට හොඳට වැදිලා තියෙනවා කියලා. ඒ භාවනාව කරන ගමන් ඇස් දෙක වහගෙන බලනවා දැන් Tamanගේ හිතේ ඒ ඡායාරූපය තියෙනවද කියලා. සමහර වෙලාවට අර අපි X-ray කොපියක් ගත්තා වගේ අපේ හිත තුල අර අටසැකිල්ල පේන්න පුළුවන්. අන්න එහෙම වුණොත් එතනින් ඕනනම් ඉවත් වෙලා තමන් භාවනා කරන තැනකට ගිහිල්ලා දැන් අර හිතේ තියෙන ඡායා මාත්‍රය අරමුණු කරගෙන අට්ටි 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 කියලා භාවනා කරනවා. එහෙම භාවනා කරගෙන යනකොට පටිභාග නිමිත්ත කියලා ලොකු නිමිත්තක් පහළ වෙනවා. ඒ නිමිත්තේ නම දැනගන්න ඕන නෑ. ඔන්න විශේෂ අවස්ථාවක් එනවා පුදුම ආලෝකයක් සහිතව. අපි හිතමු කරුවල කාමරයක වගේ නෙවෙයි හොඳට ලයිට් එකක් දාපු කාමරයක තියෙන සියලුම දේවල් පේනවා වගේ අර ඇටසැකිල්ල හොඳට සුදුවට පේන්න ගන්නවා. ඒකට කියන පටිභාග නිමිත්ත කියලා. වෙන කිසි දෙයක් හිතන්නේ ඒ ආලෝකය ආවත් දිගටම අර කර්මස්ථානයම පුරුදු කරගෙන යනවා. අට්ටි අට්ටි වෙන දෙයක් හිතන්නේ. ඒක අර්පණාවස්ථාවටපත් වෙලා උන හොඳ දියුණු තත්වයකටපත් වෙලා උන ධ්‍යාන දැන් තත්වයටපත් වෙන්න ආසන්නයි. ඔය ධ්‍යාන කිව්වහම කලබල වෙන්න බය වෙන්න දෙයක් නැහැ. ධ්‍යාන කියන්නේ ඉතින් මේ භාවනාවේ තියෙන හොඳ සමාධිමත් අවස්ථාවක්. පින්නතුල අහලා තියෙනවනේ ධ්‍යානාංග තියෙනවා 5ක්. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන. විතක්ක කියලා කියන්නේ බාහිර විතර්ක නෙවෙයි. ඒ භාවනා අරමුණ තුලම ඉන්න පුළුවන් ශක්තිය විතක්ක. විචාර කියලා කියන්නේ ඒ තුලම හිත හොඳට හසුරවන්න පුළුවන්.
දැන් මේ විචාර අවස්ථාව එනකොට අර කාය පස්සද්ද චිත්ත පස්සද්ද කියලා තියෙන්නේ. කය පුදුම සැහැල්ලුවක්, හිතත් ඒ වගේම සැහැල්ලුයි. ඒක පින්නතුනි වචන වලින් කියන්න බෑ ඒ සැහැල්ලුව. ඒක තමයි විචාර අවස්ථාව. ඊළඟට පීති. ඒ සැහැල්ලුව නිසාම පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා. ඒකට උදාහරණයක් කිව්වොත් අපිට හිතේ හැටියට හොඳට දන් දෙන්න එහෙම ලැබුණොත් ලොකු ප්‍රීතියක් දැනෙන්නේ. දානයක් දීලත් එහෙම ප්‍රීතියක් ලැබෙනවා නම් මේ කර්මස්ථානයක් හොඳට ප්‍රගුණ කරලා නීවරණ යටපත් වුණාම කොහොම ප්‍රීතියක් දැනෙනවද? අන්න ඒ ප්‍රීතිය. ඊළඟට සුඛ සැපය. ඒ ප්‍රීතිය නිසා මුළු ශරීරේම මහා පුදුම සැපයක් දැනෙනවා. ඒ සැපයත් එක්ක පුදුම එකඟ බවක් ඇති වෙන එකට කියන ඒකාග්‍රතාව. ඔන්න ඔය ධානාංග පහ විතක්ක, විචාර, පීති, සුඛ. ඒකාග්‍රතාව සහිත පඨම ධානය. ඔන්න ධාන උපදවන්න පුළුවන් ඔය ක්‍රමයෙන් ဒုတိ තතිය, චතුත්ථ, පංචම ධාන දක්වා, චතුත්ථ ධාන දක්වා යන්න පුළුවන්. ධානයට පාදක කරගෙන ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්. ඕක තමයි අවිඥානික පන නැති මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ඇටසැකිල්ලක් අරමුණු කරගෙන මේ අට්ටික සංඥාව වඩන විදිහ. එහෙමනම් පින්නතුනි නත්ති ඒතාදි සම්මිත්තං යථාකාය ගතා සති කියන දේශනාව අනුව රාග ප්‍රහාණයට තියෙන එකම මිතුරා තමයි මේ අසුබ කර්මස්ථානය. ඒ නිසා පින්නතුල මේ අසුබ භාවනාව අනිවාර්යයෙන්ම පුරුදු කරන්න ඕන. කෙලස් ප්‍රහාණය කරන්න තියෙන හොඳම අවියක් තමයි මේ අසුබය. ඊළඟට පින්නතුනි දෙවෙනි කර්මස්ථානය දැන් ඔන්න අසුබ කර්මස්ථානය රාගය නැති කරන්න අසුබය. ඊළඟට අපිට තියෙන ගැටලුවක් තමයි මේ ගැටීම තරහ. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඔය මෛත්‍රී භාවනාව කිව්වහම පුංචි භාවනාවක් කියලා හිතන්න එපා. සමහරු හිතනවා ලදරු පාසලේ ඉඳලා යන කාලේ ඉඳලා මෛත්‍රී භාවනාව කරන හින්දා මේක මේ ප්‍රාථමික භාවනාවක් සුළු භාවනාවක් කියලා හිතනවා. නෑ පින්නතුනි මේකෙමුත් ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙමනම් ගැටීම නැති කරන්න, තරහා නැති කරගන්න තියෙන එකම අවිය තමයි මෛත්‍රිය. එහෙනම් මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. අපේ පින්නතුලා තේරුම් ගන්නට ඕන මේ ගැටීම නිසා, මේ තරහ නිසා තථාගතයන් වහන්සේ වදාළ භයානක වැරදි පහම සිද්ධ වෙන්නේ මේ තරහ නිසා. ආනන්තරිය පාප කර්ම කියන්නේ තමන්ගේම අම්මා මරන්නේ තරහෙන් නෙවෙයිද? තරහෙන්. තමන්ගේම තාත්තා මරන්නේ තරහෙන්. රහතන් වහන්සේ මරන්නේ තරහෙන්. බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන්නේ තරහෙන්. සංඝ බේදය කරන්නේ තරහෙන්. එහෙනම් ඉතින් රාගයටත් වඩා භයානකයි කියලා හිතෙනවා මේ ගැටීම. ගැටීම නැති කරන්න තියෙන හොඳම බෙහෙත තමයි, ඖෂධය තමයි මෛත්‍රිය. ඉවසීම. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අනිවාර්යයෙන්ම යෝගාවචරයේ පුරුදු කරන්නට ඕන දෙයක්. සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයක් වුණත් ගත කරනකොට පින්නතුනේ මේ කර්මස්ථාන දෙක අත්‍යවශ්‍යයි. අසුබයයි මෛත්‍රියයි. ගිහි ජීවිතයක් වුණත් ධාර්මිකව ගත කරන කෙනෙකුට අසුබයයි මෛත්‍රියයි අත්‍යවශ්‍ය කර්මස්ථාන. ඊළඟට මේ මෛත්‍රී කර්මස්ථානය වඩන විදිහත් පින්නතුලට ටිකක් මතක් කරොත් හොඳයි. දැන් අපේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් මේ කර්මස්ථානයේ වැල් වැටාරමක් කරගෙන තියෙනවා. කර්මස්ථානයක් වුණාම මේක පුළුවන් තරම් පුංචි වෙන්න ඕන. පුංචි වෙන තරමට කර්මස්ථානයේ ප්‍රතිඵල ඉහළයි. දැන් බලන්න ආකාසානං ඡායතන බ්‍රහ්ම ලෝකයට යන්න දියුණු කරන කර්මස්ථානය මොකද්ද? අහසානන්තයි උත්තරයි. ඌට වඩා කර්මස්ථානයක් නැහැ. හැබැයි කර්මස්ථානයේ පුංච වුණාට ප්‍රතිඵලය කොහොමද?
ප්‍රතිඵලයේ පින්නතුලි කියා නිම කරන්න බෑ. ප්‍රතිඵලයේ මහා ප්‍රබල ප්‍රතිඵලයක් තියෙන. කල්ප 20000ක් එහි ආවිස. අපිට එහෙ යන්න ඕන කියන එක නෙවෙයි මම මේ කියන්න යන්නේ. එහෙමනම් මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි ඔය ඔක්කොම කියන්න ඕන නෑ. ඔය ඔක්කොම හිතන්න ඕන නෑ. ඔය ඔක්කොගෙම කියන්නේ එකම දේනේ. එහෙමනම් මම සුවපත් වෙමි කියන කර්මස්ථානයේ ඇති. දැන් බලන්න මම මෙතන ඉඳගෙන මා ඉදිරියේ තියෙන දේවල් ගැන හිතනවා. මේ කැමරාම් පන්න තියෙනවා, විදුලි පංකාවක් තියෙනවා, මේ ඔරලෝසුවක් තියෙනවා, මේ ගස් කොළන් තියෙනවා, මේ සංඝ පිරිසක් ඉන්නවා. මම මේ හැම දෙයක්ම හිතන්න ගියොත් එක මුල ඉඳලම මේ කැමරා ගැන හිතනවා. ඊළඟට විදුලි පංකාව ගැන හිතනවා, මේ ගස් කොළන් ගැන හිතනවා, මේ අනිත් දේවල් ගැන හිතනවා, ආය මුලට එනවා කැමරා ගැන. හරිම සංකීර්ණයි. හරි අමාරුයි. නමුත් මම එක දෙයක් හිතනවා. මේ කැමරාවට මගේ හිත යොමු කරගෙන මම ඉන්නවා. එහෙනම් එතන හිත තියාගන්න ලේසි. අන්න ඒ වගේ තමයි මෛත්‍රී කර්මස්ථානයේදී මම සුවපත් වෙමි. ඔච්චරයි කර්මස්ථානේ. ඒ හොඳටම ඇති. කර්මස්ථානේ පුංචි වුණාට ප්‍රතිඵල ඉහළයි. දැන් සමහරු කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට විනාඩි 2ක් හිත තියාගෙන ඉන්න බෑ කියලා කියනවානේ. අන්න ඒ අයට ඕක හොඳයි. ඒ අය අද භාවනා කරලා බලන්න මම සුවපත් වෙමි ඔච්චරයි. දැන් Tamanටම නම් මෛත්‍රී කරගන්නේ මම කියන එකත් අයින් කරන්න. සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි ඔච්චරයි කර්මස්ථානේ. එහෙනම් මෙන්න මේ විදිහට මෛත්‍රිය ප්‍රගුණ කරන්න මොකටද? ගැටීම නැති කරන්න. ඊළඟට පින්නතුනි විශේෂ කර්මස්ථානයක් තමයි ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය පුරුදු කරන්න කියන මොකටද? විතර්ක නැති කරන්න. පින්නතුනි අපේ හිත හරියට මේ ගහක ජීවත් වෙන වඳුරෙක් වගේ. ඒ අත්තට පයින්නවා, මේ අත්තට පයින්නවා වඳුරගේ ස්වභාවයනේ. හිතත් එහෙමයි. මේ අරමුණු ගන්නවා, තව තැනක අරමුණු ගන්නවා. එක තැනක නැහැ. විප්සිත හිතකින් යථාර්ථය දකින්න බෑ. සාමාන්‍යයෙන් මේ විප්සිත හිතකින් පොතක් බැලුවොත් බලන්න අකුරු ටික ඔක්කොම කියවෙලා, පිටු ගානම කියවෙලා පොතේ තිබිච්ච දෙයක් ඔළුවේ නැහැ. එහෙමනම් පුළුවන් තරම් අපේ හිත තැම්පත් වෙන්න ඕන. මට මතකයි අපි ඉස්සර පාඩම් කරන කාලේ අපේ නාවියනේ ලොකු ස්වාමීන් වහන්සේ අපට දීපු උපදේශයක් තමයි ආනාපාන සතිය විනාඩි 20ක් වඩලා පාඩම් කරන්න. හොඳට පාඩම් හිටිනවා. මොකද හිත තැම්පත් වෙන තරමට අපිට ඒවා දරා ගන්න පහසුයි. එහෙනම් මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කෙරෙන මේ භාවනාව පින්නතුනේ අද මුළු ලෝකේම ආගම් ભેදයකින් තොරව පුරුදු කරන භාවනාවක්. ඒ වගේම මේ භාවනාවට කියන්නේ මහා පුරුෂ භාවනාව කියලා. මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ගින්දලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලා ඒ ලෞතුරා අභිසම්බෝධිය පිණිස ලෞතුරා බුද්ධ රාජ්‍යයේ පිණිස පාදක කරගන්නේ මේ ආනාපාන සතිය. ඒකයි මේකට මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. අද මේවා අරාබි රටවල් වල පවා මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කෙරෙන මේ භාවනාවන් කෙරෙනවා. හැබැයි මේ ආනාපාන සතිය අනිත් භාවනා වගේ නෙවෙයි. මේක ටිකක් විශේෂයි. විශේෂයි කියලා කියන්නේ දැන් ওই කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වන්නේ තිත්තංචරන් නිසින්නෝවා සයානෝවා මෛත්‍රී වඩනකොට පින්නතුනේ ඕන්නම් නිදාගෙන කරන්නත් පුළුවන්, වාඩි වෙලා කරන්නත් පුළුවන්, ඇවිදිමින් කරන්නත් පුළුවන්, ඕනම ඉරියව්වක මෛත්‍රී වඩන්න පුළුවන්. හැබැයි ආනාපාන සතිය එහෙම බෑ. ආනාපාන සතිය පුරුදු කරන කෙනෙක් වාඩි වෙලාමයි මේක කරන්නේ. සමහරු කියනවා මම නිින්දට ගියාම හුස්ම රැල්ල හොඳට මට දැනෙනවා, මම හුස්ම රැල්ලට හිත තියාගෙන නිදා ගන්නවා. හැබැයි ආනාපාන සතියක් වැඩෙනවා කියන්නේ අමාරුයි. මොකද මේ භාවනාව පින්නතුනි කරන්න ඕන යථා බුද්දේන දේශිතා. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටමයි මේක කරන්න ඕන.
වෙන විදිහට කළා වැඩක් නැහැ. ප්‍රතිඵල අඩුයි. එහෙනම් බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම අපට ආනාපාන සතිය වඩන්න පුළුවන්. එනම් මේ සඳහා තියෙන පූර්වක්‍ෘතිය තමයි අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. දැන් මේකේ මේ අරණ්‍යයකටම දුවන්න කියනව නෙවෙයි. ගහක් මුලකට යන්න කියනවත් නෙවෙයි. මෙතන කියන්නේ ඇත්තටම ශුඤ්ඤාගාරය. ඒ කියන්නේ පුළුවන් තරම් විවේක ස්ථානයක් අවශ්‍යයි. ගෝසාකාරී පරිසරයක මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන්න බෑ. ඊළඟට මේ භාවනාව සඳහා උජුං කායං. කය හොඳට ඍජුව තියෙන්න ඕනේ. මේවා අපේ පින්නතුල්ලා හොඳට අහලා තියෙනවා. පින්නතුනේ දැන් අද බලන්න අපේ ලංකාවේ බොහෝ දෙනෙක් හොඳට භාවනා කරන අය පවා කොන්ද නමාගෙන භාවනා කරනවා. අහපුවාම කියන්නේ ඒ සමාධිය කියලා. නෑ, ඒ නීවරණ වලට අහු වෙලා ඒ නින්දෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා හුස්ම රැල්ල හොඳට අහු වෙන්න නම් කොන්ද කෙලින් තියෙන්න ඕන. දැන් මේක වරදින්න විදිහක් නෑනේ, මේ බුද්ධ වචනේනේ. එහෙනම් උජුං කායං, කය ඍජු වෙන්න ඕන. එතකොට කය ඍජුව තියාගෙන පිරිමි කෙනෙක් නම් බද්ධ පර්යංකෙන්, ගැහැණු කෙනෙක් නම් අර්ධ පර්යංකෙන් ඉඳගෙන ඔන්න ඔය නාසිකාග්‍රය කියන එකට එතනම ග්‍රහණය කරගන්නම කියනව නෙවෙයි, මූණ ප්‍රදේශයට හිත දාගන්න. තමන්ගේ මූණ පැත්තට හිත තියාගෙන ඔන්න හුස්ම රැල්ලට සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. සිහිය ඇතිවම හුස්ම ගන්නවා, සිහිය ඇතිවම හුස්ම හෙලනවා. ඕක තමයි කර්මස්ථානේ. ඒක 16 ආකාරයකට පින්නතුනි විග්‍රහ වෙනවා. නමුත් අපි මේ ආකාර 16 මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. අපි දැන් මේ කෙනෙකුට භාවනා වඩන කෙනෙකුට මූලික අඩිතාලමයි මේ දාන්නේ. එහෙමනම් අර හුස්ම රැල්ල දිහා හොඳට බලාගෙන ඉන්නවා. හැබැයි මෙතනදී විශේෂ දෙයක් මතක තියාගන්න ඕන. විශේෂ දේ තමයි පින්නතුනි ස්වභාවික හුස්ම රැල්ලටම හිත දාන්න ඕන. සමහර අය කරන වැරැද්දක් තමයි හිතලා හුස්ම ගන්නවා. හිතලා හුස්ම හෙලනවා. ඒක හරියට අර Hindu අයගේ ප්‍රාණයාම යෝග අභ්‍යාසයක් වගේ. Hindu අය මේක ඉතින් යෝග අභ්‍යාසයක් හැටියට ආනාපාන සතිය කරනවා. ඒ ඇත්ත හුස්ම රැල්ල සලකන්නේ ආත්මයක් හැටියට. අපි හුස්ම රැල්ල සලකන්නේ අනාත්මයක් හැටියට. එහෙමනම් ස්වභාවික හුස්ම රැල්ලට තමයි අපි හිත දාන්නේ. ඒ දේත් හොඳට මතක තියාගන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපි ආනාපාන සතිය වඩන්නට ඕන. ඒක ඊටාම වටිනා භාවනාවක්. මෙලොව වශයෙන්ම සාන්තව ජීවත් වෙන්න, සාමකාමීව ජීවත් වෙන්න, ඒ වගේම මේ මොහොතේ ජීවත් වෙන්න. අපි ගොඩාක් ජීවත් වෙන්නේ එක්ක අතීතෙන් ජීවත් වෙනවා, නැත්නම් අනාගතෙන් ජීවත් වෙනවා. ඕකනේ අපේ පුරුද්ද. අතීතෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ කෙලෙස්ම තමයි. අනාගතෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ එතන කෙලෙස් ගොඩක්. ඉතින් එහෙමනම් අපි මේ මොහොත ජීවත් වෙන්න නම් ආනාපාන සතිය අපේ ජීවිතේට පුරුදු කරගන්නම ඕන. ඒක තුන්වෙනි කර්මස්ථානය. හතරවෙනි කර්මස්ථානය තමයි අනිත්‍ය සංඥාව. මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතාය. අන්න මම කියන හැඟීම, ආත්ම සංඥාව නැත්තම් මාන්නය ගලවන්න කළ යුතු උසස්ම භාවනාව මොකද්ද? අනිත්‍ය සංඥාව. පින්නතුනි මේකට ධර්මයේ නමක් දෙනවා සක්විති කියලා. සක්විති කියන්නේ ඒක කර්මස්ථාන අතුරෙන් අනිත්‍ය සංඥාව තමයි සක්විති. දැන් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය රජවරු, ප්‍රාන්ත රජවරු ඔක්කොම යටයිනි සක්විති රජුරවන්ට නේද? අන්න ඒ වගේ තමයි සියලුම කර්මස්ථාන වලට වඩා ප්‍රබලම කර්මස්ථානය තමයි අනිත්‍ය සංඥාව. දැන් පින්නතුල අහලා තියෙනවා පින්නතුනි අර එක බ්‍රාහ්මණෙක් හිටියේ. බ්‍රාහ්මණයා අබුද්ධෝත්පාද කාලවල කල්ප මං හිතන්නේ 20000කට වඩා කාලයක් මහා දන් අටවල් පැවැත්තුවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අනේ මේ බුද්ධ ශාසනයක එක සෝවාන් ඵලයට පත්විච්ච කෙනෙකුට දෙන දානේ එක බත් හැන්දක් දෙනවනම් ඊට වඩා වටිනවා කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාारනවා තිසරණේ සමාදන් වීම ඊටත් වඩා වටිනවා. ඊළඟට උන්වහන්සේ වදාළ පන්සිල් ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා වටිනවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ එක මොහොතක් මෛත්‍රී භාවනාව වඩනවා ඒ ඔක්කොට වඩා වටිනවා. අවසානයේ තථාගතයන් වහන්සේ වදාලා අසුරු සොනක් ගහන මොහොතේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම පින්කම. කටින පින්කම නෙවෙයි. ඒක ආමිත වශයෙන් ලොකු පින්කමක් තමයි. හැබැයි පින්නතුනේ ලොකුම පින්කම මොකක්ද කියලා ඇහුවොත් මේ බුද්ධ ශාසනය තුල තියෙන අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? නිට්ටය නෑ කියන එක. වෙනස් වෙනවා කියන එක. ඇයි ඉතින් අපි මේ අනිත්‍ය ලක්ෂණය නිතර පුරුදු කරන්නේ? අනිත්‍ය ලක්ෂණය පුරුදු කරනකොට අපි ඇලෙන්නේ නැතුව යනවා. දැන් හිතන්න අපි හිතමු රුහුමත් ගැහණු ළමෙක් ඉන්නවා. හරිම ලස්සනයි. පිරිමි ළමෙකුට ලොකු ආසාවක් ඇති වෙනවා මේ කැමැත්තක් ආදරයක් ඇති වෙනවා. ඒ මොහොතේම කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔය ළමයාට ලොකු පිළිකාවක් තියෙනවා හෙට මැරෙනවා. වෛද්‍යුරු කියලා තියෙන්නේ හෙට විතරයි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් අර ඇලීම තියාගන්නවද? නෑ වැඩක් නෑ ඇලිලා. මොකද විනාශ වෙලා වෙනස් වෙලා යන එකක්. ඊළඟට ඇලෙන්නේ නෑ විතරක් නෙවෙයි ගැටෙන්නෙත් නෑ. ඇයි ඉතින් මේ විනාශ වෙන එකක් හෙට විනාශ වෙන දෙයක් එක්ක මොන ගැටීමක්ද? අන්න ඒ නිසා තමයි අපි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේ. පින්නතුනි මේ අනිත්‍ය සංඥාව තුළින් පුදුම විදිහට කෙලෙස් ගැලවෙනවා. දැන් අපි දන්නවා මෛත්‍රී වැඩුවොත් නම් ද්වේෂය නැති වෙනවා කියලා. අසුභය වැඩුවොත් රාගය නැති වෙනවා කියලා අපි දන්නවා. හැබැයි අනිත්‍ය සංඥාව වැඩිම තුළ එක මොහොතේ කෙලෙස් ධර්ම පහක් ගලවන්න පුළුවන්. කාම රාගය ගලවන්න පුළුවන්. රූප රාගය ගලවන්න පුළුවන්. භව රාගය නැත්නම් අරූප රාගය ගලවන්න පුළුවන්. අස්මිමාන්නේ. ඒ කියන්නේ අපි වැරදි හැඟීමක් දාගෙන ඉන්නවනේ මේ පංචස්කන්ධයට මම කියලා. ඒ මාන්නේ ගතිය නැති කරන්න පුළුවන්. අවිද්‍යාව නැති කරන්න පුළුවන් අනිත්‍ය සංඥා වැඩිම තුල. එහෙමනම් බලන්න මේ භාවනාව කොච්චර වටිනා භාවනාවක්ද. අපේ ජීවිත අපේ දෛනික ජීවිතවල අපි මේ අවස්ථාව දීලා තියෙනවද මේවට? අපි දීලා නැහැ. ඉතින් එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නේම අපේ මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය. දැන් රූප කියලා කියන්නේ මොකද්ද? රූපපතිති රූපං. ඒ කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු විසුණු වෙලා යන දෙයක් තමයි රූප කියලා කියන්නේ. ඒක අපිට පැහැදිලිනේ. ඒක තමයි මේ වගේ සමූහය තමයි රූපස්කන්ධය. වේදනාස්කන්ධය. වේදේතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. මේ විඳීම පින්නතුනේ නිසා මොනතරම් කෙලෙස් එකතු වෙනවද? ඒක වෙනම අපි කතා කරන්න ඕන විෂයක්. ඉතින් එහෙමනම් මේ විඳීම පිළිබඳව සිහියෙන් හිටියොත් ඔන්න අපට අල්ලන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ වේදනාස්කන්ධයේ තියෙන අනිත්‍යතාවය අපි බලන්න ඕන. හඳුනා ගන්නවා සංඥාස්කන්ධේ. සංජානාතිතිකෝ භික්කවේ සංඥාති උච්චති. හඳුනා ගන්නවා මොනවද හඳුනාගන්නේ? ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ආග්‍රහණය ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයෙන් පහත හඳුනා ගන්නවා, හිතින් අරමුණු හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම අනිත්‍යතාවය අපි දකින්න ඕනේ. කොච්චරනම් මේක අනිත්‍යයිද? වෙනස් වෙනවා. ඊළඟට සංස්කාර කරපු කියපු දේවල් මේ චේතනා මේ සියල්ලම පින්නතුනේ අනිත්‍ය වෙලා යනවා. විඥානයේ දැනගන්න සියලු දේවල් අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය කියා නිම කරන්න බෑ. මෙන්න මේ ආත්ම සංඥාව ගලවන්න, සක්කාය දිට්ඨිය ගලවන්න, ඒ වගේම කෙනෙකුට සෝවාන් වෙන්න නම් කරන්න තියෙන එකම දේ අනිත්‍ය සංඥාව. සකදාගාමි වෙන්න නම් ඒත් කරන්න තියෙන අනිත්‍ය සංඥාව. අනාගාමි වෙන්න නම් ඒත් අනිත්‍ය සංඥාව.
රහත් වෙන්න නම් ඒත් අනිත්‍ය සංඥාව. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව අපි පුරුදු කරගන්න ඕන අපේ ජීවිතවලට. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව දේශනා කරලා ලස්සන උපමාවක් වදාරනවා. උන්වහන්සේ වදාරනවා දැන් ගොවියෙක් සීසානවා. හරකට නගුල සම්බන්ධ කරලා ගොවියා නගුල එක පැත්තක් තද කරගෙන ඉන්නවා. තද කරගෙන ඉන්නකොට හරක දුවනකොට හරක ඇවිදිනකොට අර නගුල හැරිලා පොළවේ තියෙන සියලුම වල් පැලෑටි මුලින්ම ගැලවිලා අනිත් පැත්ත දාලා සුණු විසුණු වෙලා යනවා. අන්න ඒ වගේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට පින්නතුනි කෙලෙස් ගැලවිලා යනවා. කෙලෙස් සියල්ලම ගැලවිලා යනවා. හරියට අර තනගස් ටික ගැලවිලා යනවා වගේ සුණු විසුණු වෙලා යනවා. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට මහන්සි ගන්නට ඕන. හැම දිනාටම මේ අනිත්‍ය සංඥාව දිනු තියුණු කර ගන්නට ශක්තිය ලැබේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් මෙතන කර්මස්ථාන 4ක් කියවුණා. රාගය නැති කරන්න අසුභය පුරුදු කරන්න ඕන. ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට විප්සිතකම නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. අස්මිමාන්නේ මම කියන මෙන්න මේ ස්වභාවයේ මාන්නේ මමත්වයේ ගලවන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ පුංචි දහම් චින්තාව තුළින් ඊ타ම වටිනා කර්මස්ථාන 4ක් කාලයේ පමණින් අපි පින්නතුලාට සිහිපත් කළා මතක් කළා. හැම දිනාටම මේ කර්මස්ථාන දිනු කරලා තමන් අපේක්ෂා කරන ඒ උතුම් මාර්ගඵල සාක්ෂාත් කර ගන්නට ඒකාන්තයෙන් මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට පෙනේවා. දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම නමින් මිය පරලෝකී සියලුම බන්දු වර්ගයාට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් නිවන් පිණිස වේවා සැනසෙල්ල පිණිස වේවා. අවසානයේ අපි හැමදිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.